දහම් සිසිලෙන් තුන් ලෝම සැනසෙන නවම් පුර පසළොස්වක පෝදා සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා වෙත ඒ උතුම් අගසව් තනතුරු තථාගතමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පූජා කරනු ලැබුවා. පිරිනමනු ලැබුවා. එවන් වූ ශ්‍රේෂ්ඨ අග්‍ර ශ්‍රාවක තනතුරු දරූ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ හිඳින කොළඹ මාලිගා කන්ද මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරයේ සිටයි ස්වාධීන රූපවාහිනී සවනක් රැස් සජීව විකාශය ඔබේ සිත් සනහාලමින් ඔබේ සිත් ප්‍රභාෂ්වර කරමින් සජීව ලෙස ගෙනෙන්නේ. දකුණු ලක ගෘහණයන්ගේ අත්ගුණය කැටි කරගත් ප්‍රමුඛ පෙළේ කුළුබඩු සමගින් යහගුණ සමග විශ්මිත රසය ගෙනෙන මාතර ෆ්‍රීලන් ආයතනය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගෙන යන මේ වැඩසටහනට බැතිබර අනුග්‍රහය දායකත්වය සලසන බවද ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා මහා බෝධි සංගමය මගින් පරිපාලනය වෙන මේ පූජනීය භූමිය ශ්‍රී ලංකා මහා බෝධි සංගමේ සභාපති අග්‍ර ශ්‍රාවක මහා විහාරාධිපති එවැගේම දඹදිව සාංචි විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බානගල උපතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි අද දහම් වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබෙනවා. ඉතින් මෙවන් පරම පිවිතුරු භූමියක සිටගෙන එන සවනක් රැස් සජීව විකාශයේ සුමధుර ධර්ම දේශනය සඳහායි දැන් අපි සූදානම්ව සිටින්නේ. නමස්කාර පූර්වක ආරාධනය බේරුවල පාදාගොඩ ශ්‍රී ජනනන්දනාරාම විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හංවැල්ලේ මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේට සදහැවතුනි අපි උතුම් සුමధుර ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි. පින්වතුන් සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්නට. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා උත්තම පුරිස වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. පරම පුරිස වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සසර කතරින් එතෙර උනා වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මරදාන මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරයේ ගරු විහාරාධිපති
පින්වත් නායක හිමිපාණන් වහන්සේ ප්‍රදාන ලංකාවාසී ලෝකවාසී සියලුම මහා සංඝරත්නයන් අවසරයි. අද දින මේ උතුම් වූ පොහොය දවසේ උතුම් වූ සීල සමාදානයට පත්වෙච්ච මේ සෑම සියලු පින්වතුන් ඇතුළු ITN ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ලක්වාසී ලෝකවාසී අද දින මේ සජීවී විකාශයට සම්බන්ධ වෙන සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි. අපි දැන් බලාපොරොත්තු වන්නේ අපේ බුදු පියාණන් වහන්සේ අප සියලු දෙනා කෙරෙහි ඊතා දයානුකම්පාවෙන් අප සියලු දෙනා කෙරෙහි මහා යහපත සිද්ධ කරන අදහසින් දේශනා කරපු ඒ සීසත් ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. අද මේ විශේෂයෙන් මේ පොහොය දවසේ ඒ වෙනුවෙන් කැප වෙලා ඒ වෙනුවෙන් වෙන් කරගෙන මේ උතුම් අවස්ථාවට අපි සම්බන්ධ වෙන්නේ. හිතලා බලන්න අපි අපේ ජීවිතේ මේ වගේ පිනක් දහමක් කරගන්න කොච්චර කාලයක් යොමු කරනවද? නිකමට හිතුවොත් අපේ ජීවිතයෙන් 100ට එකක් අපි මේ බණ භාවනා කටයුතු වලට දානමාන කටයුතු වලට වෙන් කරනවා. 99%ක් මහන්සි වෙලා අපේ ලෞකික ජීවිතේ ගොඩනගන්න අපි උත්සාහ කරනවා. ඉගෙන ගන්න හොඳ රස්සාවල් හොයාගෙන ඒවා වල යෙදෙන්න, ගෙවල් දොරවල් හදන්න, විවාහ වෙන්න, දරුවෝ හදන්න, ඒ දරුවන්ට හොඳට උගන්වන්න, ඊට පස්සේ ඒ දරුවොත් හොඳට හොඳ තැන්වලට යවලා විවාහ කළා. ඊට පස්සේ අවුරුදු 60 70 වෙනකොට අපි සියලු දෙනාම කැමති වුණත් නැතත් මරණය කරා යනවා. 99%ක් මහන්සි වෙලා ඒ ටික කළා. 100ට එකක් මහන්සි වෙලා අද වගේ දවසක් අපි යොදාගත්තා මේ වගේ පිනක් කරගන්න. ඔබ දන්නවද ඔය 99%ක් මහන්සි වෙලා කරපු ටික ඔබට ප්‍රයෝජන තියෙන අවුරුදු 60යි. 60න් පස්සේ අපි මරුණට පස්සේ කවුරුත් වලෙන් එහාට අපේ මුකුත් එනවද? කොච්චර ආදරේ කිව්වත් අම්මා තාත්තා නෝනා මහත්තයා දූ දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන තත්ත්වතානාන්තර නිලතල බලය එකක්වත් එන්නේ. 60න් පස්සේ ඔක්කොම ඉවර වෙද්දී ඔබ 100ට එකක් මහන්සි වෙලා කරගත්ත මේ පිනක් ඔබට මැරෙන මොහොතේදී මතක් වුණොත් ඔබ සුගතියේ උපදිනවා. හැබැයි අර 99%ක් මහන්සි වෙලා කරපු ටිකෙන් එකක් මතක් වුණොත් සමහර විට ඔබ දුගතියේ උපදින්න පුළුවන්. කොහොමද වැඩේ? 100ට එකක් මහන්සි වෙච්ච එක මහා යහපතක් කරනකොට මුළු ජීවිතේම කැප කළා මහන්සි වෙලා ගොඩනගා ගත්ත ටික අපිට මහා අනර්ථයක් කරන්න බොහෝ විට ඉඩ තියෙනවා. එහෙනම් අපි සියලු දෙනාම ඉන්නේ හොඳ තැනක නන් නෙමෙයි. මොකද වැඩි සම්භාවිතාව තියෙන්නේ මතක් වෙන්න වැඩියෙන් කරපු එක. 99%ක් අපි රාග දේශ මොහ වැඩවල ඉඳලා. ඉතින් ඒක තමයි වැඩිලා ඉන්නේ. මතකනේ කෝසල මල්ලිකාවට වෙච්චදී. අසදුස මහා දානේ දුන්නා. අසදුස කිව්වේ අහපු දැකපු ලොකුම දාන. ඒ වගේ දානයක් මේ බුද්ධ ශාසනය දීලත් නැහැ ආපහු දෙන්නත් බෑ. බුදු පියාණන් වහන්සේ සමග මහරහතන් වහන්සේලා 500ක් දානෙට වඩම්මලා බිමට නෙළුම් මල් අතුරලා රත්තරන් වලින් වියන් බැඳලා උන්වහන්සේලාට මුතු කුඩල්ලන්ට ඇත්තු තිබ්බේ. ඇත්තු 500ක්. ඔය විදිහට දාන දීලත් කෝසල මල්ලිකාවට මැරෙනකොට මතක් වුණේ ඔය දානේ නෙමෙයි. තරුණ කාලේ කරපු කාම මිත්‍යාචාරයක් සිදු වුණා අහම්බෙන් ඒක මතක් වුණා. මැරිලා නිරේන්න. ඉතින් බලන්න මේ තියෙන අවදානම අනාතේ. අපි අද රෑ හරි මැරෙන්න පුළුවන්ද බැරිද? බැරි වෙලා හරි අපි අද රෑ මැරුණොත් අපිට වැහිලා ඊළඟට උපදින්න වෙන්නේ සතර අපායනා. අපි මේ අවුරුදු 60ක් වටින වැඩ ටිකට මෙච්චර මහන්සි වෙලා ඵලයක් දිනවද? ඒකට මහන්සි වෙන්න එපා කියනවනේ මේ ටික කරගන්න. හැබැයි ඊට වැඩිය ඔබ මහන්සි වෙන්න ඕනේ. ඊළඟට ඔබ සතර අපායට වැටුනොත් කල්ප කෝටි 60කටවත් ගැලවිල්ලක් නැහැ. මහණෙනි සතර අපායට වැටිච්ච කෙනෙක් ආපහු උඩට එනවා කියන්නේ කන කැස් බෑව වියසිතුරෙන් අහස දකින්න වගේ වැඩක්. මේ මං මට හිතන එක කියනව නෙමෙයි. බුදු පියාණන් වහන්සේගේ සූත්‍රයක් තියෙනවා. දේශනා කරපු මනුස්ස චුති කියලා. අහලා තියෙනවද? මේ පින්වතුන් අහලා ඇති. ඔය සූත්‍රයේ තියෙන සංයුත්ත නිකායේ 5 වෙනි පොතේ 2 වෙනි කොටසේ 350 පිටු. ඔන්නම් හොයාගෙන බලන්න.
මෙන්න මේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ නියපිටට පස් ටිකක් අරන් අහනවා හාමුදුරුවන්ගෙන් මහණෙනි මගේ නියපිට තියෙන පස්ද වැඩි මහ පොළොවේ පස්ද කියලා. හාමුදුරුවෝ ටික උත්තර දෙනවා භාග්‍යවතුන් වහන්සේ කොහොම කියන්නද? උපමාවක්වත් කියන්න බෑ. ඔබ වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන හරිම සුවල්පයයි කියලා උත්තරයක් දෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා මහණෙනි ඔන්න ඔය වගේමයි. මහා පොළොව තරම් මිනිස්සු හිටියත් ඔය මිනිස්සු ටික මැරුණාම ආපහු සුගතිය උපදින්නේ නියපිට පස් තරම් පිරිස. දැන් බලන්න පොඩ්ඩක් හිතලා. කොච්චර පිරිසක් එහෙනම් බේරෙයිද මේ ලෝකේ? අනුපාතයේ නියපිටට පස් ටිකට මහ පොළොව. කෝටියට එකටත් වැඩි නේද? කෝටි ප්‍රකෝටි ගානත් එකටත් වැඩි. අපි දන්න මේ මනුස්ස ලෝකෙ ඉන්නේ කෝටි 7-800යි. අන්නේ 7-800. එහෙනම් කීයෙන් කීයක් බේරෙයිද? අපි හිතන් ඉන්නවා අපි ඔක්කොම වැඩේ කරගෙන මේ බෞද්ධ වෙලා ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්නේ. හැබැයි අපි බෞද්ධ කිව්වට බලන්න මේ බෞද්ධ ඉතිහාසයේ අපිට වැඩි පිංකම් කරපු අය සතර අපාගත වෙලා තිනවා. කෝසල මල්ලිකා උදාහරණයක්. ජීවමාන බුදු පියාණන් වහන්සේට දානේ දුන්නේ. සතර අපායෙන්වත් මිදිලා නැහැ. අශෝක රජුරෝ පන්සල් කීයක් හැදුවද? 84000ක් හැදුවා. හැබැයි සතර අපායෙන් මිදුණාද? නෑ. එහෙනම් අපි මේ කරන වැඩ ටික කර කර ඉඳලා ඇති වෙයිද? ඇති වෙයිද? මදිද? මදි. මේ බුද්ධ ශාසනයට කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් මහාන වෙලා උපසම්පදා වෙලා හිටිය එක හාමුදුරුවෝ කෙනෙක්. මේ හාමුදුරුවෝ පව් වැඩ කළේ නැහැ, හොඳට සිල් රැක්කා. දවසක් ඔරුවක ගමනක් යනකොට ගහක අත්තක් කැඩිලා ඇවතක් සිදු වුණා. උපසම්පදා හාමුදුරුවෝ කෙනෙක්ට ගහක කොළයක් කඩන්නත් බෑ. එහෙම වුණොත් ඇවතක් සිද්ධ වෙනවා. මේ ඇවත ඊට පස්සේ කමා කරගන්න පුළුවන්. ඇවත් දෙසලා සුද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ හාමුදුරන්ට ඒක කරගන්න බැරි වුණා. ඊට ඉස්සෙල්ලා මැරෙන්න උනා. මැරෙනකොට ඔන්න ඔය සිද්ධිය මතක් වෙලා උන්වහන්සේ ගිහිල්ලා පිඹුරු පෙරේතෙක් වෙලා උපදිනවා. අවුරුදු 20000ක් මහාන වෙච්ච හාමුදුරුවෝ කෙනෙක්. දැන් අපේ සීලය ඇද්ද එහෙනම්? එහෙනම් අපි හිතන්න ඕනේ. බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි ධර්මාබෝධයක් ලබලා තියෙනවා නම් අපි වෙනස් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. අපි බණ අහපු උදවිය. හැබැයි අපි බණ අහලා තාම ඒ බණ ටික ඒ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා නම් ඒක හරි වැඩක්ද? වැරදි වැඩක්ද? මගේ ආර්ය ශ්‍රාවකයාට හැමදාම පොය දවසක්. ඔන්න බුදු පියාණන් වහන්සේගේ දේශනාව. මේ වගේ එක දවසක් වෙසක් පොය විශේෂ කරගෙන උන්වහන්සේ ඒ අය කටයුතු කරන්නේ නැහැ. එයාට හැම මොහොතම හැම දවසම පොය දවසක්. මෙන්න ලෝකේ අනාථ බව අපි දැක්කනම්, අසාර බව දැක්කනම් අපිට හැමදාම පොය දවසක් කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න ඔබට තියෙන ලොකුම ප්‍රශ්නය, ලොකුම අනතුරු. මේ හැට කොහොම හරි ගෙවා ගන්න පුළුවන්. දැන් මිනිස්සෙ වෙලා හොඳ තැනක් ලැබුණා. අති දුර්ලභ මොහොතක්. බුදුදහමයි මිනිස්සෙක් වෙනවා කියන අති දුර්ලභ වැඩ. ඒ අති දුර්ලභ අවස්ථාව ඔබට මට ලැබිලා තියෙනවා. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී ඔබ මේ අවශ්‍ය දහම් දැනුම, දහම් ඥානය ලබා ගත්තේ නැත්නම් ආපහු කල්ප කෝටි ගානකට මේක අහුවෙන එකක් නැහැ. එහෙනම් අපි හිතන් හිටියට මේ අපි කරන වැඩ ටික කළා බෞද්ධයි කියලා. ඒකත් මදි. මොකද අර උදාහරණ කොසල් රජුරුව හොඳම වැඳපු කෙනා. වැඩිම වැඳපු කෙනා මේ බුද්ධ ශාසනය. දවසට 4-5 සැරයක් ගිහිල්ලා වඳිනවලු බුදු පියාණන් වහන්සේ. හැබැයි සුගතිය නැහැ. අර හාමුදුරුව අශෝක රජුරුව කෝසල මල්ලිකාව කවුරුත් සතර පායෙන් මිදුනේ නැහැ. එහෙනම් ඔබට තියෙනවා මෙදෙන්න ක්‍රමයක් තේරුම් ගන්න. ඒක තමයි හරියට දහම් දැනගන්නේ. දැන් අද බෞද්ධයෙක්ගෙන් අපි අහුවොත් ඔබ බෞද්ධද, ඔබ මොනවද කරන්නේ කියලා. එයා කියන්නේ ටක් ගාලා මම මෙච්චර හරක් නිදහස් කරලා තියෙනවා. මම මෙච්චර දන්සල් දීලා තියෙනවා. මම මෙන්න මේ වාර ගානක් ලේ දීලා තියෙනවා. ඔන්නවා තමයි කියන්නේ. ඒව නරකයි කියනව නෙමෙයි, ඒව හොඳයි. හැබැයි ඕක බුදුහාමුදුරුවෝ එන්න ඉස්සරත් ලෝකේ පහළ වෙන්න ඉස්සරලත් ඕක තිබුණා. බුදුහාමුදුරුවෝ පහළ වෙන මොහොතේ ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන්නේ අරූප ධානය වලට සමවැදිච්ච. ඒ කියන්නේ මේ ලෝකේ කාමෙන් මිදිච්ච ඇති හිටිය. එහෙනම් මේ අපි අද කරන වැඩ ටික කර කර හිටියට ওই ටික කිව්වට බෞද්ධ වෙන්නේ නැහැ. තියෙනවා සූත්‍රයක් මහා චත්තාරිසක සූත්‍රය. මං හිතන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 තියෙන. 212 පිටුව වගේ මට මතකයි. ඔන්න ඔය සූත්‍රයේ හරියට කියලා දෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය
ඒ වගේම සම්මාදිට්ඨිය ගැන කියලා දෙන්න. සම්මාදිට්ඨිය මේ අපි ලෝකේ හොඳයි කියලා අම්මට තාත්තට සලකන එක, පින්කම් කරන එක, දන් දෙන එක, අර වගේ ලේ දෙන එක, සත්තු නිදහස් කරන එක සම්මාදිට්ඨිය තමයි. හැබැයි ඔක බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයි. ඕක ලෞකිකයි, කෙලෙස් සහිතයි. අද අපේ බෞද්ධ විසා 99% කර කර ඉන්න ඕක. ලෞකික වූ සම්මාදිට්ඨිය අද අරන් කියවන්න. මහා චත්තාරිසක සූත්‍රයේ. සම්මාදිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. ඔය අපි ලෞකික පින් කියලා යුතුයකම් කියලා කරන ඔක්කොම වැටෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ඒක කෙලෙස් සහිතයි. සුගතියට හේතු වෙනවා, සසර ගමනට හේතු වෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නියම සම්මාදිට්ඨිය, සම්මා දෘෂ්ටිය නම් ඔය එකක්වත් නෙමෙයි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං උච්චති සම්මාදිට්ඨි. එහෙනම් ඔබ දුක්ඛ දැකලා තියෙන්න ඕන. දුක්ඛ සත්‍ය දැක්කොත් පමණයි බුදුහාමුදුරෝ දේශනා කරපු සුතවා අරිය ශ්‍රාවකෝ බවට පත් වෙන්නේ. අන්න අහගත්ත කෙනා. එහෙනම් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ මුළු ලෝකේ කවුරුත් දන්නේ නැති මේ බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ඔන්න ඔය දුක්ඛ සත්‍ය හරියට තේරුම් ගත්තොත් එයා බෞද්ධ වෙනවා. එයා ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. නැත්නම් එයා අශෘතවත් පෘතජ්ජන. සුතවා මේ ලෝකේ කොටස් දෙකයි. අපි ගහගෙන බරගත්තට අර જાතිය මේ જાතිය කියලා බුදු පියාණන් වහන්සේට හිටිය කොටස් දෙකයි. එක කොටසක් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ. අනිත් කොටස අශෘතවත් පෘතජ්ජන. සිංහල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ කියපු ධහම තේරුම් අරන් නැත්නම් එයා වැටෙන්නේ පෘතජ්ජන කොටස. එහෙනම් ඒ බෙදීමේ හිටියනම් ගැටීනුත් නැහැ නේද? රණ්ඩු වෙන්න දෙයක්වත් නැහැ. අපි ඔක්කොම එකම බෝට්ටුවේ එහෙනම් ඉන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ සත්‍ය අපි හරියට තේරුම් අරගෙන ඒ කටයුතු හරියට කරගත්තොත් තමයි අපි නියම සම්මාදිට්ඨියටපත් උනා. අන්නේදාට තමයි ධම්මැස පහළ වුණා කියන්නේ. දැන් අපි වටිනවා හරි සාරයි කියලා හරි හොඳයි කියලා මේ ලෝකේ බෞද්ධ වෙලත් කටයුතු කරන පිරිසක් ඉන්නේ. කවුරුත් දුක්ඛ සත්‍ය හරියට දැකලා තියෙනවද කියලා සැකක් තියෙනවා. මේ දුක්ඛ සත්‍ය කියන්නේ අපි විඳින දුකද? දුක්ඛ සත්‍ය ලෝකෙට පහළ කරන්න බුදුහාමුදුරුවෝ සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරනවා. පෙරම් පුරලා ඉවර වෙලා කිව්වොත් ලෙඩ වුණාම දුකයි, මැරුණාම දුකයි, වයසට යනකොට දුකයි. ඕක කියලා කිව්වොත් බුදුහාමුදුරුවෝ ඕක අනිත් අය දන්නේ නැද්ද? ඊට පෙර හිටපු අය දන්නේ නැද්ද? දැන් ඕක මහා ප්‍රශ්නයක්නේ. අපිත් කියනවා අනේ ඉපදෙන එක හරි දුකක් නේ. ලෙඩ වෙන එක දුකක් නේ. මැරෙන එක දුකක් නේ. වයසට යන එක ඕක දුක අපිට විතරද? අහලා බලන්න අන්‍යාගමිකකින්. මහත්යෝ ලෙඩ වුණාම ඕගලන්ට සැපද දුකද? ඒගොල්ලොත් කියනවා දුක. දැන් එහෙනම් දුක ඕක නම්, දුක්ඛ සත්‍ය ඕක නම් අපේ බුදුහාමුදුරුවෝ පෙරම් පුරලා සාරාංශක කල්පලක්ෂයක් කියපු දේ මේගොල්ලෝ නිකම්ම දන්න. මේ ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැති වැද්දෙක් ඉන්නවා කියලා හිතන්න. ඔය ඇමේසන් වනේ හරි කොහේ හරි ඈතට. ඔන්න ඔය වැද්දාගෙන් ඒ මිනිස්සයාගෙන් කවුරු හරි ගිහිල්ලා ඇහුවොත් මහත්යෝ ජරාවට යන්නේක, වයසට යන්නේක. ඔයගොල්ලෝ ගෙදර කෙනෙක් මැරෙන එක ඔයාලට සැපද දුකද කියලා ඇහුවොත් එයා මක් කියයි. එයා බුදුහාමුදුරුවෝ ගැන දන්නෙත් නැහැ. ජේසුස් වහන්සේ මහම්මත් තුමාව කවුරු ගැනවත් දන්නේ නැහැ. මොකක්ද උත්තරේ? සැපයි කියද දුකයි කියද? මොකක් කියයිද? අන්න එයාත් කියන්නේ දුකයි. එහෙනම් මේ ඔය දුක දැනගන්න බුදු කෙනෙක් කියන්න ඕන. ඕකනේ ප්‍රශ්නේ. පොඩ්ඩක් හිතලා බලන්න බෞද්ධය කියන්නේ මොට්ටයෝද? නෑනේ. මෝඩයෝ නෙමෙයි. බෞද්ධය කියන්නේ ප්‍රඥාවන්තයෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දහම ප්‍රඥාවන්තයන්ටයි. මෝඩයින්ට නෙමෙයි. එහෙනම් මුළු ලෝකෙම දන්න දුක අපි දුක්ඛ සත්‍ය කියලා හරියනවද? ඕක දුකනේ. අන්න අභිධර්ම පිටකයේ හරියට පැහැදිලි කරනවා. අහන ප්‍රශ්නයක්. ඔය මහා කච්චායන රහතන් වහන්සේගේ අටුවාවේ දුකයි දුක්ඛ සත්‍යයි කියන්නේ එකක්ද දෙකක්ද කියලා ප්‍රශ්නයක් අහන. අහලා ඒකෙදි උත්තරයක් දෙනවා. දුක දුක වේ දුක්ඛ සත්‍ය නොවේ. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක නොවේ. එහෙනම් මේ පින්වතුන් දුකයි දුක්ඛ සත්‍යයි හරියට තේරුම් ගත්තේ නැත්තම් බෞද්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. සම්මත බෞද්ධ වෙන්න පුළුවන්. හැබැයි පරමාර්ථයෙන් බෞද්ධ වෙන්න නම් මේ ලෝකේ අපි විඳින දුකයි දුක්ඛ සත්‍යයි හරියට තේරුම් ගන්න.
දැන් මම ප්‍රශ්නයක් අහුවොත් මේ පින්වතුන්ගෙන් මේ පින්වතුන් කැමති දුක් විඳින්නද සැප විඳින්නද කියලා මොකද්ද උත්තරේ? ටක් ගාලා උත්තරේ එනවා අනේ හඳුරන්නේ සැප. තිරිසන් සතෙක්ගෙන් අහුවොත් ඒ තිරිසන් සතත් හොයන්නේ ඔය දුව කොහෙ මොනවද හොයන්නේ? සැප හොයන්නේ. එහෙනම් සියලු සත්වෝම දුක පිළිකුල් කරනවා සැප හොයනවා. දැන් අපි දුක පිළිකුල් කරන කෙනෙක්. දැන් කවුරු හරි આવොත් සතර පාය උපදින්නද කැමති? සුගතිය උපදින්නද කියලා මෙතන ඉන්න අයගෙන් මොකද කියන්නේ? ඔක්කොම කියන්නේ අනේ සුගතිය උපදින්න. හැබැයි බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුව නම් මට නම් 1000ක්වත් බේරෙයිද කියන්න බෑ මේ යන විදියට. ඇයි වර උපමාව බලන්න. අපේ බෞද්ධ වෙලා මහා පිංකම් කළත් සතර පායෙන් මිදිලා තිබුණේ නැහැ. අර කතා ටික හොයලා බලන්න. හැබැයි අපි ධර්මාබෝධයක් ලැබුවොත් අන්නේ ධර්මාබෝධයට සතර පායෙන් මිදෙන පාර හම්බ වෙනවා. එහෙනම් ඒකට තමයි දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා. දැන් අන්න පින්වතුන් කිව්වා දුකට කැමති නෑ. කැමති සැප. මේ පින්වතුන් සැපට කැමති වෙලා කලේ මොකද්ද? සැප ලබන්න කරපු ටික පොඩ්ඩක් හිතන්න බලන්න. ඔබත් මම දැන් අපි මහාන වෙලා ඉන්නවා සැපෙන් ඉන්නේ. ඔබ ගිහි ගෙදර ඉන්නවා සැපෙන් ඉන්නේ. මොකද්ද ගිහි ගෙදරදී කරන්නේ? යම් යම් උපකරණ ටිකකුයි මිනිස්සු ටිකකුයි ළඟට අරන් තමයි ඔබ සැප හොයන්නේ. ඇත්තද බොරුද? ඔබේ සැප කියන්නේ ඒ ටිකනේ. ඔබට ඉන්න මේ මිනිස්සු නෝනා මහත්තයා අම්මා තාත්තා දූ දරුවෝ නෑදෑයෝ අන්න ඔබට සැප දෙනවා. ඒ වගේ තමයි බඩු මුට්ටු උපකරණ. ගෙවල් දොරවල් යාන වාහන ඔය ටීවී කැසට් පරිගණක ඔය ආදී බඩු මුට්ටු ටිකක් ඔබට සැප දෙනවා. ඊට වැඩිය සැපක් නෑ. ඕක කරා තමයි ඔබ සැප විඳින්නේ. හරියට තවත් ඕක කැටි කරලා කිව්වොත් ඇසට රූප. මේ ඇසෙන් රූප බලලා අපි සතුටු වෙනවා. සැප විඳිනවා. කනෙන් ශබ්ද අහලා අපි සැප විඳිනවා. නාසයෙන් සුවඳ විඳලා රස විඳිනවා. සැප විඳිනවා. දිවෙන් රස විඳලා සැප විඳිනවා. කයෙන් පහස ලැබලා සැප විඳිනවා. ওই ටික ගැන හිත ඉඳලා අපි සැප විඳිනවා. ඔන්න අපි සැප විඳින්න හොයාගත්ත ක්‍රමය. අපි දන්න ක්‍රමය. එහෙනම් අපේ කැමැත්ත සැප. සැප අපි කැමති වෙලා මෙන්න යොදාගත්ත රූප ශබ්ද ගන්ධ රස පහස අපේ එළියේ තියෙනවා. අපේ ළඟ තියෙනවා. ඇස කන නාසය දිවකයි. ඕක නෙමෙයිද සැප විඳිනවා කියන්නේ? හොඳ රූප, ඉෂ්ට මනාප රූප, මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන සුවඳ, මනවඩන රස, මනවඩන පහස. දැන් ඔබ දුකයි කී ඉන්නවට වැඩිය දුකක් මේ බුදුදහම තුල දකින්න ඕනි බව පෙන්වන්නයි මේ විග්‍රහය කරන්නේ. දැන් ඔබ මේ කැමැත්ත සැප විඳින්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස එකතු කරගත්ත ළඟද? දැන් ඔබ එකතු කරගෙන තියෙන්නේ මේ ලෝකේ තියෙන ටික. දැන් ඔබට ඔබේ ඇහැ කැමැතිසේ තියෙනවද ඔබේ එක? අනුන්ගේ අපිට වෙන්නේ. තමන්ගේ ඇහැ මේ රූප බලන්න යොදා ගන්න ඇහැ ඔබට ඕන විදිහට තියෙනවද නැද්ද? ඔබ කැමති විදිහට තියෙනවද නැද්ද? නැහැ. මේ ඇහැ කොහොමද හටගත්තේ? අනේ අම්මගේ කුසේ පොඩි ලේ බිඳුවක් වගේ තීච්ච එක අන්තිමට මාස 10 වෙලා අවුරුදු 10 වෙලා 20 30 වෙලා දැන් මෝරපු ඇහැක් හොඳ පේන ඇහැක් තියෙන. 30 40 50 60 වෙනකොට ඇහි වටිනාකම බැහැලා යනවා නේ. එහෙනම් මගේ ඇහැ මට කැමතිසේ තියෙනවද? නැහැ. මම මෙන්න මේ ඇහැ යොදාගෙන තමයි එළියේ රූප බලන්න යොදාගන්නේ. දැන් ඕකට අහු වෙනවා රූප ටික. ඔය බලන රූප හොඳයි වටිනවා කියලා මම කියලා හරි මගේ කියලා හරි ඊට පස්සේ බලලා නිකන් ඉන්නේ නැහැ. හොඳ රූපයක් දැක්කොත් ඒක මටත් ඒ වගේ වෙන්න පුළුවන් ඔන්න මම කරගන්න. එහෙම වෙන්න බැරි නම් ඒක මගේ එකක් කරගන්න ඕන. දැන් කාන්තාවක් ලස්සන කාන්තාවක් දැක්කොත් එයාටත් ඕනේ ඒ වගේ වෙන්න. ඔන්න මම වුණා. කාන්තාවක් දකින්න ඒ කාන්තාව දකින්න ලස්සන ඒ පුරුෂයා ඒ පුරුෂේ. එයාට ඕක මගේ කරගන්න ඕන. ඔන්න මම මගේ කරගන්න අදහසක් එනවා. දැන් ওই ළඟට ගන්න හදන රූපේ ඔබේ කැමැත්තට තියෙන එකක්ද තියෙන්නේ නැති එකක්ද? දැන් ඔබට ඒක පාලනය කරන්න පුළුවන් තැන කියන්නේ. ඒ ලස්සන රූපේ පාලනය කරන්න පුළුවන් කෙස් ගහක් පාලනය කළ හැකිද බැරිද? පුළුවන්ද බැරිද? බෑ. ඒක නියපොතු තුඩක් පාලනය කරගන්න පුළුවන්ද බැරිද? බෑ. හරි දැන් බලන්න ඔබ කරනවා සැප ගන්න යනවා ක්‍රමයකින්. කැමැතිසේ නැති Tamanටවත් පාලනය කරගන්න බැරි ඇහැක් තියාගෙන සත පහක එක කෙස් ගහක් තරම් විශ්වාස කරන්න බැරි රූපයක් ඇසුරු කරගෙන සැප විඳින්න යනවා. වැඩේ සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද? දැන් මේ ලස්සන රූපේ ස්වභාවය ඔබ දැකලා තියෙනවද? ඒක විදලා බලලා තියෙනවද? විදර්ශනා කරලා තියෙනවද? දැන් බලන්න කොස් ගෙඩියක් කඩනකොට ඇයි අපි විදින්නේ කියලා? කොස් ගෙඩියක් කඩන්න යන මිනිස්සෙක් ගහ ළඟට ගිය ගමන් ඕක කඩනවද? මොහොමද කඩන්නේ?
අන්න ඉස්ලාම විදිනවා. විද්දොත් හොඳ නරක පේනවා. අවිද්දොත් පේනවද හොඳ නරක? නෑ, විදින්න නැත්තම් පේන්නේ නෑ. එහෙනම් විද්ද අවිද්දා. අන්න විදර්ශනාව කියන්නේ විදලා බලන්න. අපි අද දැක්ක හරි ලස්සන රූපයක්. හරි ප්‍රියමනාප රූපයක්. අනේ මේක අනුන්ට නොවේවා මට වේවා. ඔන්න අදහස්. පැනපු ගමන් අපි අල්ලනවා. අල්ලලා තියෙන්නේ. කෙස් ගහක්වත් පාලනය කරගන්න බැරි. සසරේ කර්ම ගබඩාවක්. කල්ප 90 ගණනක පව් කරපු කෙනෙක් තමයි අපි මේ අල්ලලා. ප්‍රාණඝාත කරපු කෙනෙක් සසරේ. අපිට හම්බුනොත් නෝන මහත්තයා හරි අම්මා තාත්තා හරි දරුවෝ වෙලා හරි එයා මගදී මැරෙනවා. අපිට පාලනය කළ හැකිද? මගේ වුණා කියලා ඒක පාලනය වෙන්නේ නැහැ. සසරේ හොරකම් කරපු කෙනෙක්, සසරේ අනුන්ව තලපු පෙළපු කෙනෙක්, අනුන්ට පිස්සු අට්ටපු කෙනෙක්, අනුන්ව පිස්සු අට්ටපු කෙනෙක් ඔබේ දරුවා නෝන මහත්තයා වුණොත් එයාට මගදී පිස්සු වැටෙනවා. කැඩිලා බිඳිලා ගුටි කාලා මැරෙන්න වෙනවා. මගදී මැරෙන්න. දැන් අපි මලගෙවල් වල නිතර යන පිරිස. හොඳ ප්‍රියමනාමේ ළඟදිත් මලගේක ගියා. අවුරුදු 25ක විතර තරුණ පුතෙක් නැති වෙලා කරන්ට් එක වැදිලා. ඒ ගෙදර දුව අවුරුදු 20ක විතර තරුණ දියණියක් මාස එකහමාරක පොඩි කෙනෙක් බිම තියාගෙන පොළොවේ පස් කකාන. මේ දුව ඒ මහත්තයයි පුතාව බැඳලා අවුරුද්දයි මැරිලා. දැන් මේ ගෑනු ළමයා ඔය පුතා අවුරුද්දකින් මැරෙන බව දැනගත්තා නම් විවාහ වෙයිද? මොකක් දැකලාද විවාහ වුනේ නේද? අන්න අපි අර උඩින් කියපු ප්‍රියමනාපදී. ප්‍රියමනාපයි වටිනව සාරයි කියලා දැකපු රූපය දැකලා මගි කරගත්තා. හැබැයි යාට අවුරුද්දකින් අනන්න ඕන. මෙන්න බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අපි අනිත්‍යයි කී ඉන්නවා. අනිත්‍ය වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔය අනිත්‍ය වෙන ඒවල් අපිට ඕන විදිහට තියාගන්න හදනවා. ලෝකේ වහ තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. වහ තිබුණට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වාහයක පානය කළොත් මොකද වෙන්නේ? වාහයක ළඟට ගත්තොත් අන්න ප්‍රශ්නේ එනවා. ලෝකයේ හැටි තමයි කැඩෙන එක, බිඳෙන එක, මැරෙන එක. කැඩෙනවා, බිඳෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, වැහැරෙනවා, වෙනසෙනවා, මැරෙනවා. මෙන්න මේ කැඩෙන, බිඳෙන, වැහැරෙන, වෙනසෙන රූපයක් හරි, ශබ්දයක් හරි, සුවඳක් හරි, රසක් හරි, පහසක් හරි ළඟට ගත්තොත් එයාට වෙන්නේ සැනසෙන්නද? අඬන්නද? ඇයි විශ්වාස කරන්න බෑ ඊළඟ තප්පරේවත් ඉඳීද කියලා? දන්නේ නැහැ. එහෙමනම් ඔබට බයක් තියෙනවනේ හැම වෙලේම. මේක කැඩෙයිද, බිඳෙයිද, මැරෙයිද දන්නේ නැහැ. ඔය බය නැද්ද ඔබට? මොකක් හරි જાතියක් ඔබ ළඟට අරන් තියෙනවා නම් වටිනවා සාරයි කියලා. ඒ જાතිය වටිනවා නම් ඔබට බයක් තියෙනවා කැඩෙයිද, බිඳෙයිද, මැරෙයි. අන්න සැප හොයාගෙන ගිය කෙනා දැන් එළියෙන් තියෙන දෙයක්, තමන්ගේ ඇස යොදාගෙන එළිය රූපයක්, කන යොදාගෙන එළියේ තියෙන ශබ්දයක්, නාසය යොදාගෙන සුවඳක්, දිව යොදාගෙන රසක්, කය යොදාගෙන පහසක් ගත්තා. හැබැයි ගත් එක අංශු මාත්‍රයක්වත් අපිට කැමතිසේ නැති එක. දැන් ප්‍රශ්න එනවද නැද්ද? දැන් පෙළෙනවා. කැඩෙයිද, බිඳෙයිද, මැරෙයිද? කඩලා බිඳලා මරලා දායිද? දැන් සැපක් ගන්න කියන මිනිහගේ සැපද වැඩි උනේ දුකද? ලෝක සත්‍ය ඕක දකින්නවද? ලෝක සත්‍ය දකින්නේ ප්‍රිය එක, මధుර එක, සාන්තයි, ප්‍රණීතයි ඕක දකින්න. හැබැයි අරකින් වෙන්න විඳින්න වෙන දුක ඒ පිළීම යාට තේරෙන්නේ නැහැ. කොච්චර මහන්සියක් වෙන්න ඕනද ඕකට? කොච්චර හිතන්න ඕනද, කොච්චර කියන්න ඕනද, කොච්චර කතා කරන්න ඕනද? හැබැයි කොච්චර හිතලා කියලා කරලා මොන රක්ෂණය කළා මොන පෝෂණ කළත් ඒකේ උරුම ධර්මතාවය කැඩෙන බිඳෙන මැරෙන එක. අන්න එහෙනම් අපිට වැරදිලා තියෙන්නේ. අනිච්ඡං කයට්ටේන මෙන්න පහතට වැටෙන වැඩක් කරගත්තා. ඒ හින්දා බුදුහාමුදුරුවෝ ඔය වැඩේ ඉච්ඡ නැහැ අනිච්චයි. ඔබ හිතන් හිටියට ඕකෙන් සැප ලැබෙනවා කියලා. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අංශු මාත්‍රයක්වත් අපිට පාලනය කරන්න බැරි හින්දා අපිට දාහය එනවා, අසහනය එනවා. සහනය හොයන කෙනාට වැඩි වෙන්නේ සහනය නෙමෙයි අසහනය. අන්න බුදුහාමුදුරුවෝ දැක්කා. අනිච්චන් දැකලා අනුකම්පාවෙන් අප කෙරෙහි ලෝකෙට දේශනා කරනවා. මේක කය වෙන එකක්, පහතට වැටෙන එකක්. අපිට විනාශය හදන එකක්. අනිච්ඡං කයට්ටේන දුක්ඛං බයට්ටේන. දැන් සැනසෙන එකක්ද හම්බුනේ නම් භයානක එකක්ද? හම්බුනේ සැනසෙන එකක්ද භයානක එකක්ද? මොකද කියන්නේ? දැන් තේරෙන්න ඕන. මේක මේ විදිහ නම් අපි අකමැති විදිහට අර ගෑනු ළමයා උදාහරණේ මං කිව්වේ. ඒ ළමයාට ඒ දුක විඳින්න උනේ එයා මේක විදර්ශනා කරලා විදලා බලන්න නැතුව ගෙන ආපු හින්දා. උඩින් පේන පොත්ත දැකලා. පොත්ත දකින්න හින්දා පොතු ජනිත කරන හින්දා පුතඥ. එහෙනම් මෙච්චර කල් මේ ලෝකයේ සත්‍යය මොකද්ද ජනිත කළා තියෙන්නේ? පොත්තනේ ජනිත කළා තියෙන්නේ.
අපිත් බැලුවේ උඩින් පොත්ත. උඩින් පොත්ත බලලා ගත්ත තීරණයෙන් අන්තිමට අඬන්න වෙනවා, පොළොවේ පස් කන්න වෙනවා, පපුව හිර වෙනවා, ඔළුවේ අත ගහ ගන්න වෙනවා. එහෙනම් මෙන්න මේ જાතියක් මොකක් හරි ඔබ වටිනවා කියලා, සාරයි කියලා, හොඳයි කියලා ඇසුරු කළොත් ගිනි කණ්ඩ වෙනවද නැද්ද? ගිනි කණ්ඩ වෙනවා. එහෙනම් අපේ බලාපොරොත්තුව ගිනි නෙමෙයි සිසිල. සැප. එහෙනම් මේ සැප බලාපොරොත්තුෙන් රූප, ශබ්ද, ගන්ධ, රස ඇසුරු කළා. හැබැයි වැටුනේ ගින්නට. අනිච්ඡං කයට්ටේන, දුක්ඛං බයට්ටේන, අනත්තං අසාරකත්තේ නන්ති. දැන් කරගත්ත වැඩේ සාර්ථක එකක්ද අසාර්ථක එකක්ද? අසාර්ථක. දැන් අපි බලන්න අපේ දෘෂ්ටිය කොහොමද? අපේ දෘෂ්ටියයි තමයි මේ ලෝකේ හරි සුන්දර, ප්‍රියමනාප, හරි වටින ලෝකයක්. හැබැයි සුන්දර, ප්‍රියමනාප, වටින ලෝකය අපිට මොනවද දීලා තියෙන්නේ? සැපද දුකද? පෙළටම රහයි කියලා හිතන් හිටියේ නේද? පෙළටම රහයි නැහැ, පෙළටම ඉන්නේ වහ. පෙළට වහය නේද කිව්වා මොකක් කියලා? පෙළට වහ, පෙළ වහ. ඔය චූටි වචනයක් කිව්වේ තේරුම. ඇයි ලෝකේ අපි අකමැති, කැමැති දේ පවත්තන්න බැරි නම් හරි ප්‍රශ්නයක් එනවා. කැඩෙයිද, බිඳෙයිද, මැරෙයිද? කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා. කැඩුනා, බිඳුනා, මැරුණා. බලන්න ඔබ ඉන්නේ ඔය තුනෙන් එකක නෙමෙයි. ඔය කාල තුනෙන් කොහොක හරි ඔබ ඉන්නේ. ඉස්සර ප්‍රියමනාප දෙයක්, වටින දෙයක් තිබුණා නම් නෑනේ කියලා අඬ ඉන්නේ. අන්න කියන ඔබ පෙලෙනවනේ දැන්. අට්ඨියති. කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඉදානන්ද බික්ඛු සබ්බ සංකාරේහි අට්ඨියති හරායති jigucchati. ඔන්න ගිරිමානන්ද සූත්‍රයේ බුද්ධ අනිච්ච විග්‍රහය. හරියට බල්ලෙක්ට මස් කට්ටක් අහු වුණා වගේ. ඌ ඒක කට කැපෙනකන් කනවා. හැබැයි ඌට ඵලයක් හම්බ වෙනවද? බඩ පිරෙනවද? නෑ. උගේම කට ඒකට කැපිලා ඌට වෙහසක් ඇති වෙනවා මිසක් බල්ලට සැපක් හම්බ වෙන්නේ නෑ. අන්න පෙළෙන අර්ථයෙන් කිව්ව අනිච්චයි කියලා. එහෙනම් අපි කොච්චර මේකට පෙළෙනවද? මුළු ජීවිතේම මහන්සි වෙන්නේ ඕකට. දැන් බලන්න අපි කොච්චර වටිනවා කියලා, සාරයි කියලා කොච්චර මේ ටික ළඟට ගත්තත් අපිට බෑනේ පාලනය කරන්න. කැඩෙනවමයි, බිඳෙනවමයි, මැරෙනවමයි. හරියට ගඟට ඉනි කැපුවා වගේ මේ ටික නැති වෙලා යනවා. අපි හිතන් ඉන්නේ මේ හොඳ එක මේ පාර හම්බුණා කියලා. එහෙමද හිතන් ඉන්නේ? අනන්ත සංසාරේ මේ ටික හම්බ වෙලා ඇති ඕන තරම්. මීට වැඩිය ඊළඟ අත්භවය ගැන හිතන්න, මීට පෙර අත්භවය ගැන. මීට ඉස්සෙල්ලා අපිට හොඳ ටිකක් මීට වැඩිය තියෙන්නේ නැති. කොහො දැන්? තියෙනවද? නෑනේ. ඔබ දන්නවද? ඔබ මේ අනන්ත සංසාර ගමනේදී එක දරුවෙක්, ඔබේ දරුවා, මේ ඉන්න දරුවා, ඔබේ දරුවා වෙලා මේ සසර ගමනේදී අඬපු කඳුළු ටික දරුවා මගදී මැරිලා. මේ ජම්බුද්දීපේ වට කරපු මුහුදයි. උතුරු කුරු දිවයින අපරගෝ යානය පූර්ව විදේහ කියන ඔය දිවයින් තුන, හතර මහා දිවයින් සාගරේ පරාදන. එක ළමයෙක් මගදී මැරිලා, එයා ඔබේ අනන්ත සංසාර ගමනේදී ඔබේ දරුවා වෙලා. මගදී මැරිලා අඬපු කඳුළු ටික සතර මහා සාගරේ පරාදයි. ආපු ගමන හොඳ එකක්ද ඇවිල්ලා තියෙන්නේ? බලන්න අපි කොච්චර අනාථ ගමනක්ද ඇවිල්ලා තියෙන්නේ. අම්මා මැරිලා, තාත්තා මැරිලා, නෝනා මහත්තයා මැරිලා, දරුවෝ මැරිලා, නෑදෑයෝ මැරිලා, වෙන වෙනම ඔය සතර මහා සාගරේ පරාදව කඳුළු එකතු වෙලා තියෙනවා. එකතු කළා. අපි මිය ගිහිල්ලා මේ ඇටකටු ටික එකතු කළා නම් මේ මහ පොළොවේ පස් පරාද ඇටකටු ගොඩම ලොකු වෙනවා. එච්චර ගමනක් ඇවිල්ලා තියෙනවා. හොඳ එකක් හොයාගෙනද ඇවිල්ලාද? හොඳ එකක් හම්බුණාද? ගියාත් භවයේ හරි ඊට පෙර හරි හම්බුණා නම් අපි ඒකනේ ඉන්න ඕනේ. ගියාත්නේ කියන්න පුළුවන් දෙවියෙක් වෙලා. හරි හොඳයි. ඉතින් හොඳ එකක් නම් එතන ඉන්න එපා. කොහොම හොඳ එකක්? වරක් බුදු පියාණන් වහන්සේ මේ සංඝයාත් වහන්සේලාත් එක්ක වඩිනවා ගමන. වඩිනකොට එක තැනක ඉන්නවා හරක් රෑනක් තනකොළ කකා. මෙන්න මේ හරක් රෑන තනකොළ කනවා දකින්න බුදු පියාණන් වහන්සේ ආනන්ද හිනාවක් පහළ වෙනවා. මොන්නේ මේ හිනා පාල කරනකොට ආනන්ද හාමුදුරුවෝ ඔක දැකලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහලා අහනවා, භාග්‍යතුන් වහන්සේ ඇයි මේ හිනාවක් පහළ කළේ? ආනන්ද රතන ඉන්න මීහරක් ගෙරි ටික පේනවද? මීහරක් ටික ඔබට පේනවද? පේනවා භාග්‍යතුන් වහන්සේ. ආනන්ද ඔය මීහරක් රැළේ මේ සතර මහා දිවයිනටම අධිපති වෙච්ච සක්විති රජ නොවිච්ච එක්කෙනෙක්වත් නැහැ. එක සතෙක්වත් නැහැ. එක හරකෙක්වත් නැහැ. ඔක්කොම සක්විති රජ වෙලා තියෙනවා. දැන් අද මක් කරනවද? තනකොළ ගන්න. ආනන්ද ඔය හරක් රෑනේ සක්‍ර දෙවියා නොවිච්ච එක හරකෙක් නැහැ. හැබැයි අද තනකොළ. ආනන්ද ඔය හරක් රෑනේ මහා බ්‍රහ්මයා නොවිච්ච එක හරකෙක්වත් නැහැ. අද තනකොළ ගන්න. එහෙනම් මේ තුන් ලෝකේ ලොක්ක තුන් දෙනාද? මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. දැන් තනකොළ. හරයක් ලැබිලාද?
දැන් අපිට බලන්න අපි මේ අවස්ථාව කඩාගත්තොත් අපිට මොනතරම් අනතුරක්ද තියෙන්නේ? මනුස්ස චුති සූත්‍රයේ තේරුම් ගන්න. අද රැත් ඔබේ හුස්ම ටික යන්න පුළුවන්. හැබැයි මේ දහමක් දන්නේ නැතුව හුස්ම ටික ගියොත් අපි අනාතයි. දැන් බලන්න ප්‍රියයි මధుරයි වටිනවා සාරයි කියලා ළඟට ගත්ත එක දීලා තියෙන සැපක්ද ගින්නක්ද? එහෙනම් ප්‍රියයි මధుරයි වටිනවා සාරයි කියලා ළඟට ගත්ත රූප ටික, ශබ්ද ටික, සුවඳ ටික, රස ටික, පහස ටික දුන්නේ සැපක්ද දුකක්ද? ගින්නක් නේ දුන්නේ. හැබැයි ඕක දැක්කේ මොකක් හැටියද? හරි වටින එකක්. මෙච්චර කල් ඔබ දැක්කේ නෑ ඕක දුකක් හැටියද? දෙයියනේ මේ ලෝකෙ කොච්චර භයානකද දුක්ඛම් බයට්ටේන. දරුවෝ හින්දා කොච්චර අම්මලා තාත්තලා බයේ ඉන්නවද? ගිනි කනවද දුක් විඳිනවද? හැබැයි සාර දරුවෙක් හම්බුණා නම් හොඳ දරුවෙක් හම්බුණා නම් බය එනවද? ගිනියනවද? අසහන එනවද? නෑ මේ ලෝකේ හම්බ වුණොත් හම්බ වෙන්න තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත දරුවෝ. කැමැතිසේ නැති දුකම දෙන ගිනිම දෙන දරුවෝ. හම්බ වුණොත් හම්බ වෙන්න තියෙන අම්මෙක් තාත්තෙක් නෝනෙක් මහත්තයෙක් ඉන්නවා නම් මේ සසරේ කොතන කුමන අත්භවයක හම්බුණත් හම්බ වෙන්න තියෙන්නේ ඔන්න ඔය අනිච්ච දුක්ඛ අනාත්ත එක්ක. අපිට කැමැතිසේ එක කෙස් ගහක් එක නියපොතු තුඩක් පාලනය කරන්න බැරි කෙනෙක්. එහෙනම් ඒ බඳු සසර ගමනක මේ වටිනවා කියලා ආපු ගමනේ ප්‍රතිඵලයක් තමයි අද මේ මිනිස්සයා. හැබැයි හොයලා බැලුවොත් වටින එකක්වත් නැහැ. එකවරක් එක හාමුදුරුව කෙනෙක් බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා අනේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ එක තැනක්වත් චූටි තැනක්වත් එක දෙයක්වත් නැද්ද හොඳයි කියන්න පුළුවන් වටිනවා කියන්න පුළුවන් සාරයි කියන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා. භාග්‍යවතුන් වහන්සේ උත්තරයක් දෙනවා මහාන එහෙම එක තැනක් හරි තියෙනවනම් මේ ලෝක සත්‍යය එතන ඉන්නේ හොඳ තැනක තිබුණා. දැන් අපි ගමු අපිට කැමැතිසේ පවත්ත ගන්න පුළුවන් තැනක් තියෙනවනම් ලෝකේ කොහේ හරි අපි එතෙන්ට ගියාට පස්සේ එතන ඉන්නවනේ අපේ පාලනේ දියාගෙන. ඒ බැරි හින්දාම අප පහතට වැටි එනවා වැඩිම හරියක් ඉන්නේ සතර අපායේ. මේ අති දුර්ලභ මොහොතක් කිව්වේ ඒකයි. එහෙම කියලා බුදු පියාණන් වහන්සේ බිම තියලා ඇඟිල්ලට ගන්නවා ඇඟිලි දෙකට අරගෙන පෙන්නනවා මහාන ගොම කෑල්ල. මහාන මෙන්න මේ ගොම කෑල්ල තරම්වත් වටින දෙයක් මේ ලෝකේ හොඳයි කියන්න බෑ. වටිනවා සාරයි කියන්න බෑ. අන්න උන්වහන්සේ ගෝමිය පිණ්ඩූපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය අංගුත්තර නිකාය 6 මං හිතයි. දැන් බලන්න ගොම කෑල්ලක්වත් තරම් වටින්නේ නැති දිහිකට තමයි අපි මහා උත්සාහයක් වීරයක් කරන්නේ. එහෙම කියලා උන්වහන්සේ කතාවක් කියනවා පරණ අතීතේ. මහාන මම පෙර අත්භවයක සක්විති රජෙක් වෙලා හිටියා. මට තිබුණ 84000ක් රාජධානි මා යටතේ. ඒ රාජධානි වල හිටිය බිසෝවරු 84000ක්. ඒ බිසෝවරුන්ට හිටිය මට දාව පුත්තු 84000ක්. ඒ වගේම රාජාසන 84000යි, ඔටුනු 84000යි, මංගල ඇත්තු 84000යි, අස්සය 84000යි, තුන් වේලම කිරි දෙන එළදෙන්නු 84000යි, වාහන 84000යි, රත්තරන් කෝප, රත්තරන් පිඟන්, රත්තරන් මිරිවැඩි සඟල් 84000යි, ඇඳුම් තිබුණා මට කෝටි 84000. මහාන මට ඔච්චර ලැබිලත් වැඩක් උනේ නැහැ. 84000 ගානේ ලැබිච්ච ටිකත් කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියා. මමත් එතනින් චුත වෙලා ගියා. දැන් උන්වහන්සේට 84000 ගානේ ලැබිලත් හරයක් ලැබිලා නැහැ. දැන් අපිට හරයක් ලැබෙයිද? හතරවත් නැති අපි හරයක් ලබා ගන්නේ. එහෙනම් බලන්න මේ ලෝකෙ හිත අනාථ බව. තව සසරේ කොච්චර ගියත් ඔච්චරයි. එහෙනම් මෙන්න අද ඔබට මෙච්චර කල් දැක්කේ නැති දුකක් දැක්ක. සැපයි කියපු ටිකේ දුක. දැක්කද නැද්ද? මේ පැයක වගේ කාලෙකදී ඒ වගේ ඉතින් මේක විග්‍රහ කරන්න ඕනේ ගොඩක්. නමුත් මේ වගේ මොහොතකදී ඔබට තේරුම් ගන්න කෙටියෙන් පැහැදිලි කළොත් සැපදේ ඔබව කොච්චර පත්තු කරලාද තියෙන්නේ? සැපයි කියලා ප්‍රියමනාපෙට ගිය දේ ඔබව කොච්චර අවුලවලාද? සහනය හොයාගෙන ගිය මිනිහට වෙච්ච දේ ඔබ හිතන්න. මාළුවට වෙච්ච දේ හිතන්න. දැන් බිලී කොක්ක විතරක් තියෙනවා. ඔය මාළු බාන මිනිස්සෙ කියලා බිලී කොක්ක විතරක් දාගෙන ඉන්නවා දවසම වතුරේ. මාළු කනවද? මාළු කනවද? නෑ. හැබැයි මේ බිලී කොක්කටම හොඳ පණුවෙක් දානවා. හැමක්. දැන් මාළු කනවද නැද්ද? දැන් කනවා. අර කොක්කම වැහුවා මොකෙන්ද? ප්‍රියමනාපෑමෙන්. මාළුවට මොකද උනේ? කෑවා. මරණය හෝ මරණය සමාන දුක. දැන් අපිට මොකද උනේ? මාළුව පව් කියලා අපි ගෙදර ආවා. හැබැයි අපිට මොකද උනේ? අපිටත් ඒකම නෙමෙයි දුනේ. ප්‍රිය බව, මధుර බව, ලස්සන බව, වටින බව, සාර බව කියලා දැක්ක හින්දා පැනපු ගමන් ඇල්ලුවා. ප්‍රියමනාප රූපයක්, මනවඩන රූපයක්, මනවඩන ශබ්දයක්, මනවඩන සුවඳක්, මනවඩන රසක්, මනවඩන පහසක් කියලා දැකපුවාන් ඇල්ලුවා.
හැබැයි ඇල්ලුවේ අනිච්ච එක, කැමැත්තට නැති එක. එහෙනම් මෙන්න මේ ජාති ජරා මරණ සහිත ලෝකේ කැමැතිසේ පවත්තන්න ගිහින් මහා උත්සාහයක් විඳලා, මහා දාහයක් විඳලා, මහා අසහනයක් විඳලා අන්තිමට මේ ලෝක සත්‍යය මැරිලා යනවා. මේකේ සුවක් විඳෙත් නැහැ. දැන් ඔබෙන් මං අහුවා දුකෙන් මිදෙන්න කැමතිද කියලා. දුකෙන් මිදෙන්න කැමති නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? අද මේ සැපයි කියලා හිතන් ඉන්න ටිකෙන් මිදෙන්න ඕනේ. මොකද සැප ටික තමයි ඔබට ගිනි දීලා තියෙන්නේ. වෙන ලෝකෙකින් ගිනියවද ඔබට? අඟහරු ලෝකෙන් එහෙම ගිනියවද? නෑ. වෙන ලෝකෙකින් ආවෙ නෑ. ඔබ ලෝකය කියලා අල්ලපු ටිකක් තියෙනවා. ලෝකය කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද? මහණෙනි, ලෝකය anu ඇස රූප, කන ශබ්ද, නාසය සුවඳ, දිව රස, කය පහස, මනස අරමුණු ඔන්න ලෝකේ. ඉතින් ඔයින් එහා ලෝකයක් පනවන්න බෑ තවත්. මුළු ලෝකෙම ඔකට අයිති. එහෙනම් මෙන්න මේ ලෝකයේ ඇසින් රූපයක් ඔබ වටිනවා සාරයි කියලා අරගත්තා නම් ඒකේ ප්‍රියමනාපය විතරක් දැකලා විදර්ශනා නොකර විදලා බලන්නේ නැතුව ඔබ අල්ලන් තියෙන්නේ අනිච්ච එක. දුක්ඛම් බයට එන භයානක දුකක් දෙන එකක් අල්ලලා උඩ පැනලා අප්පුඩි ගහලා මම ජයගත්තා, මට හරි ගියා, මම සැනසුණා කියලා හිතුවට මොනතරම් తాවකාලික වැඩක්ද කළේ? ඊට පස්සේ පොපුව පලාගෙන පොළොවේ පාත් කණ්ඩ වෙන වැඩක් කරගත්තා. එහෙනම් මෙන්න මේ අනර්ථය දකින්න. මේ ප්‍රියයි, මధుරයි, සාරයි, වටිනවා කියන දේවල් අපිට කොච්චර ගිනි දීලා තියෙනවද, ගිනි දෙනවද කියලා බලන්න. ඔබ දුක් විඳේව දැන් හිතලා බලන්න එකෙන් එක මෙච්චරක. කායික දුක නෙමෙයි, මානසික දුක. හොඳයි, වටිනවා, සාරයි කියලා ගත්ත ටික කැඩෙනකොට, බිඳෙනකොට, ලෙඩ වෙනකොට, වැහැරෙනකොට, මැරෙනකොට නෙමෙයිද ඔබට දුක ආවේ. එහෙනම් දැක්කේ මොකද්ද? ප්‍රිය බව, මధుර බව දැකලා අර මාළුවා එමට කය වාසේ ඔබත් ලස්සනයි කියලා පැනලා අල්ලගෙන දැන් හූල්ල ඉන්නේ. එහෙනම් අද දැක්කනම් මෙච්චර කල් මම මොකද්ද කරලා තියෙන්නේ? සාර වැඩක්ද අසාර වැඩක්ද? සාර වැඩක්ද අසාර වැඩක්ද? අසාර වැඩක්. අන්න අසාරේ සාර මතිනෝ. අන්න ධම්මපදේ. අසාර දේවල් සාර කියලා ගත්තා. සාර දේවල් අසාර කියලා ගන්නවා. දැන් අසාර දේ සාරයි කියලා අරගෙන හරි වටිනවා සාරයි කියලා මහා දුකක් විඳ විඳ ගිහිල්ලා ඔන්න ඔයක අත්හැරිලා නොඇලිලා මිදිලා ගිය කෙනෙක් ඇද්ද? අනේ මේ පංචකාමයේ හරි භයානකයි. හරි විනාශයක් නේ. හරි අනාථයක් නේ කියලා දැක්කනම් පංචකාමයේ පස්සේ අනේක අඩු වෙනවා, නවතිනවා. 100% නැවතුනේ රහතන් වහන්සේ. හැබැයි නැවතුණා නම් දැන් එයාට මේ පංචකාමයේ නිසා මේ ඇස කන නාසය දිවකය මනේ හරහා එන්න තියෙන දුක එනවද? ගිනි ගොඩක් හැටියට දැක්කනම් මෙච්චර කල් මේ නොදැකපු ප්‍රියමනාප දේවල් භයානක හැටියට දැක්කනම් ඔබ ඒවට ලං වෙනවද? නෑ. කවුරු හරි ඔබ ගිනි ගොඩකට ඇදගෙන යනවා අත් දෙකෙන්. දෙන්නෙක් ඇවිල්ලා ඇදගෙන යනවා. ඔබ ගිනි ගොඩ පැත්තට අදීද පස්සට අදීද? ඔබ අදින්නේ පස්සට. බුදුහාමරගේ උපමාව. එහෙනම් පස්සට අදිනවා කියන්නේ ඒ ගිනි කියලා දැනගත්ත කෙනා පස්සට අදිනවා. දැන් මෙච්චර කල් ඔබ මේ පංචකාමයේ ගිනි කියලා දැක්කේ නෑ. ඔබ පෙළනවා දැක්කේ නෑ. පංචකාමයේ හරි සපක්. ඉතින් බෞද්ධ කියලාත් අපි ඕක තමයි කළේ. ඒකයි මම කිව්වේ අපි සම්මාදිට්ඨියටපත් වෙලා නෑ කියලා. ලෝකේ ලෞකික සම්මාදිට්ඨියේ කටයුතු කරගෙන අපිත් බෞද්ධ කී අපි ගියා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මගේ මේ ලෝක සත්වයාට තපෝ ගුණය, බොජ්ජංග ධර්ම හැර නිවන් සුවය, තපෝ ගුණය හැර වෙන සුවයක් නැහැ කියලා දේශනා කළා තියෙද්දි අපිත් මහා බෞද්ධ පිරිසක් ඇටියට කොහෙටද ගියේ? පංචකාම පස්සෙම ගියා. හැබැයි අද දැක්කනම් මාත්‍රයක් හරි ඔබ භයානක බව. ඔබ දුවයිද පස්සේ නවතීද? ප්‍රිය අරිය වෙයිද? රිය වෙයිද අරිය වෙයිද එතකොට? ඈ පංචකාමයේ භයානකයි කියලා මොහොතකට හරි දැකගත්තා. දැන් අද මේ බණෙන් හරි අහගත්තා කියන්නේ. එතකොට ඔබ දුවන ගතිය වැඩි වෙයිද අඩු වෙයිද? පංචකාමයේ ගින්නක් කියලා දැක්කගත්තා නම් දුවන ගතිය වැඩි වෙනවද අඩු වෙනවද ඒ පස්සේ? අඩු වෙනවා. එහෙනම් රිය අරිය වෙනවනේ. රිය කියන්නේ දුවන එක. රෝධ වෙනවා කියන්නේ රෝධ කියන්නේ රවුම් ගහන එක. නිරෝධ වෙනවා. ක්‍රිය වෙන එක අරිය වෙනවා. එහෙනම් ආර්යෙක් වෙන්න ඕන ඔයකේ. ඔබ කවදා හරි පංචකාමයේ දුකසේ දකින්නකම් මෙච්චර කල් සැපයි කියලා දැකපු ටික දුකයි කියලා දකින්නකම් ආර්ය වෙන්නේ නැහැ. එහෙනම් ඕකයි දැනගන්න දුක්ඛාර සත්‍ය කිව්ව ඕක. දුකයි 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 කියලා මුළු ජීවිතේම අඬාඬ හිටියත් දුක්ඛ සත්‍ය නම් තේරෙන්නේ නැහැ. එහෙනම් වැඩිම දුක ඉඳන් සතර පායගත කට්ටිය තමයි ඉස්සලාම නිවන් දකින්නේ. දුක වැඩිම දකින්නේ ඒගොල්ලෝ. එහෙනම් මුළු ලෝකේ දකින්න දුකට කිව්වා දුක කියලා. හැබැයි මම හෝ මගෙන් අහගත්ත ශ්‍රාවකයෙක් කරන බුදුම පියාණන් වහන්සේ දේශනා කරපු පෙර නොඇසූ විරු දහම්.
මෙච්චරකල් පංචකාමේ සුවයි කියලා නේද අහලා තිබුණේ. පංචකාමේ හරි වටිනවා, පංචකාමේ හරි ප්‍රියයි, පංචකාමේ හරි සුවයි. දැන් අද මොකද්ද තේරුනේ? පංචකාමේ සුවයක්ද ගින්නක්ද? ගින්නක්. ගින්නට දර දැම්මොත් ගිනි ඇවිලනවා. මෙච්චරකල් අපි ගින්නට දර දදා ආපු අය. ආදර කියලා දර දැම්ම. ආදරය කියන්නේ ඕකනේ. රාග ගින්නට, දේශ ගින්නට, මෝහ ගින්නට කියලා දර දදා ආවා අපි. ආදර වුණා. ආදර වුණාට පස්සේ ගින්දර වැඩි වුණා. ඉතින් ගින්නට දර දැම්මාම ගිනි වැඩි වෙනවා. ගිනි වැඩි වෙනකොට ගිනි කර වෙනවා. එතකොට කෑ ගන්නවා හරි කරදරයි. එහෙනම් මොකද්ද දැන් වරදුනේ කොහෙද? කියලා දර දාපු එක. ඇහෙන් ආදර වුණා. ඇහෙන් මේ රූප හරි හොඳයි වටිනවා සාරයි කියලා දර දැම්ම. කනෙන් ආදර වුණා. මේ ශබ්ද හරි වටිනවා සාරයි කියලා ආදර වුණා. නාසයෙන් ආදර වුණා. දිවෙන් රසයෙන් ඔන්න ඔය පංචකාමයට ආදර වෙලා දර දාලා දැන් කෑ ගහනවා ගින්න වැඩි වෙලා හරි කරදරකේ. හැබැයි ඕක අසාරයි, අනිච්චයි, දුක්ඛයි, අනත්තයි, තුච්චයි, නින්දිතයි, ලාමකයි කියලා දැක්කනම් ආදර වෙයිද සුන්දර වෙයිද? දර දාන එක සුන්කරයිද නැද්ද? දර දාන එක සුන් කරනවා. එදාට කියනවා සුන්දර කියලා. එහෙනම් සුන්දර වෙන්න නම් මේ ලෝකේ සුන්දරතුම තුන් දෙනයි ඉන්නේ. බුදු පියාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේ. සුන්දර උතුමෙක් නම් දර දාන්නේ නැහැ. ඇස රූප අපි දර දදා හිටියේ. මේක නෙමෙයි ප්‍රශ්නේ. මේකේ කොහොම හරි අඬ හරි ගියා කියන්නකො. ඊළඟට තියෙන ප්‍රශ්නේ දන්නවද? අවුරුදු 50ක් 60ක් රූප බල හිටපු කෙනා මහා රූප උපාදානස්කන්ධයක් හදාගෙන ඔන්න ඔය උපාදානයෙන් මැරෙනවා. මහණෙනි යම් කෙනෙක් Taman දැකපු රූපයක් හෝ රූපයෙන් කොටසක් මැරෙන මොහොතේ දැකලා හරි සාරයි හරි වටිනවා කියලා අදහස ගත්තොත් ඇති වුණොත් එයා ගිහිලා උපදින්නේ තිරිසන් ලෝකේ හරි නිරේ හරි. දැන් අවුරුදු 60ක් රූප බල හිටපු කෙනා මැරෙනවා Taman බලපු මේ ප්‍රියමනාප රූපයක ඒ චුතිසිතට ඇවිල්ලා. අන්තිමට ඒ චුතිසිත හරි වටිනවා සාරයි කියන අදහස නම් ඔබ දුන්නේ. එදා දීපු අදහස නම් ඔබ උපදින්නේ තිරිසන් ලෝකේ හරි නිරේ හරි. දැන් හොඳයිද කරගත්ත වැඩේ તો? දැන් බලන්න අවුරුදු 50ක් 60ක් බල්ලා තියෙන්නේ. හොඳ රූපද නරක රූපද? බලපු ධර්ම බල්ලා තියෙන කාමයේ හට ගන්නන රූප. කාමයේම මන වඩන රූප. එහෙනම් අන්න ඔබට උපාදානය දැන් රූප උපාදානය වෙලා ඒ රූපයෙන් හරි රූපයෙන් කොටසක් හරි දැකලා අන්තිමට සතර පාගත වෙන්නත් වෙනවා. ආදිත්ත පරියාය සූත්‍රය සංයුත්ත නිකාය 4 332 පිටු. මහණෙනි රූප බලනවට වැඩිය හොඳයි ඇස් දෙක පුච්ච ගන්න. මහණෙනි ශබ්ද අහනවට වැඩිය හොඳයි කන් දෙක පුච්ච ගන්න. මහණෙනි සුවඳ විඳිනවට වැඩිය හොඳයි නාසය පුච්ච ගන්න. මහණෙනි රස විඳිනවට වැඩිය හොඳයි දිව පුච්ච ගන්න. මහණෙනි පහස ලබනවට වැඩිය හොඳයි ගිනි ගොඩක් අහලා පණින්න. අපි මේක එහෙම දැකලා තියෙනවද? බුදු පියාණන් වහන්සේ දේශනා කරන රූප බල ඉන්නවට වැඩිය හොඳ ඇස් දෙක අන්ධ කරගන්න. දැන් අපි කොහොමද මේක දැක්ක? කොහොම හරි මේක පාදකෙන් තියාගෙන බල ඉන්න අපේ උත්සාහය. හැබැයි ඇත්ත දැකගත්ත කෙනා අන්ධෙක් වගේ කටයුතු කරනවා. මේ පේ බලන්න නැතු ඉන්නවා කියලා නෙමෙයි. පේන එක පේනවා. දිත්තේ දිත්ත මාත්තං අන්න මාත්‍රය විතරයි දැකීම මාත්‍රයක් විතරයි කියලා. එයා ඊට එහාට සංස්පර්ශ කරගන්නේ නැහැ. ඊට එහා අන්න පටිච්ච සමුප්පාදය හදන්නේ නැහැ. අවිද්‍යාව විදලා බලන්නේ නැතුව හරි වටිනවා සාරයි කියලා ඒ ගැන හිතලා කියලා කරලා මම වගේ කරගන්න මහා උත්සාහයක් වීරය කළා. අවිද්‍යාපච්චය සංකාර අන්න විඥානයක් හදාගෙන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන මොකක් හරි බවක් හදාගෙන ඉතින් මම ජයගත්ත කියලා ඉන්නවා. ඔන්න ඔය බව මොකක් හරි જાතියක් ගොඩ නැගලා මොකක් හරි රාග જાතියක් හරි දේශ જાතියක් හරි උගත් જાතිය හරි බලවත් જાතිය හරි ලක්ෂණ જાතිය හරි සුන්දර જાතියක් හරි ගොඩ නගාගත්. හැබැයි જાතිය කැමතිසේ නැහැ. කැඩිලා බිඳිලා මැරිලා යනවා. දැන් ඊට පස්සේ අඬනවා. අන්න රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න, ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස්ස ගින්න, උපායාස ගින්න කියන ගිනි 11ක් ඔය එක වැඩක් කල්. එකයි ගෙනාවේ දෑවැද්දට ගිනි 11යි. එක රූපයකට හා කියනකොට වටිනවා කියනකොට සාරයි කියනකොට ඔබට ගිනි 11. අර තියෙන්නේ කුද්දක නිකායේ තියෙන විශාකා සූත්‍රයේදී විශාකාව අඬාන එනවා මුනිවිරියක් නැති වෙලා. වතුරට පෙරාගෙන කෙස් තෙමාගෙන එන්නේ. අඬාන එනකොට
බුදුහාමුදුරුවෝ අහන මොකද විශාකාවන් මේ අවේලාවේ තෙමිච්ච කෙස් වලින් තෙමිච්ච ඇඳුම් ඇඳගෙන භාග්‍යතුන් වහන්සේ මගේ හොඳම මුනි මිනිබිරිය මලා නැති වුණා කලුරිය කළා. ඒකයි මේ අඬන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා එහෙනම් මහාන මේ විශාකා ඔබට මේ වගේ තව මුනිබිරිය මේ සවැත් නුවර තරම්ම හිටියනම් හොඳයිද කියලා. අනේ කොච්චර හොඳයිද කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා ප්‍රශ්නයක්. එතකොට විචාකාවනි මේ සවැත් නුවර කී දෙනෙක් දවසකට මැරෙනවද? 10ක් හරි 9ක් 8ක් ඔය ඇදිට උත්තර දෙනවා. එතකොට විචාකාව ඔබට පුළුවන් එක දවසක්වත් අනන්න නැතුව ඉන්න එහෙමනම්. එහෙනම් අපි හිතන් හිටියේ ගොඩ වැඩි වුණාම සැප වැඩි කිය. ගොඩ වැඩි නම් මොනවද වැඩි? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස වැඩි. එහෙනම් අද ඔබ මේ සැපයි කියලා හිතපු ටික සැපක් විදිහට දැක්කේ දුකක් හැටියටද? දුකක් හැටියට දැක්කනම් ඕකට කියන දුක්ඛ සත්‍ය දැක්කද? මේ ලෝකේ ඕක දකින්නේ බෞද්ධයෙක් විතරයි. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ සත්‍ය දැකපු කෙනා. ඔබ හොඳ කල්පනා කරලා බලන්න වචනවල නෙමෙයි නිවන තියෙන්නේ. අනේ අපි අනුන් කියන එක කී ඉන්නවා ඉපදෙන එක දුකයි, ජරාව දුකයි, ලෙඩ වෙන එක දුකයි, මැරෙන එක දුකයි. හරි. ඒක දුකයි තමයි. හැබැයි ඕක අපි විතරද දන්නේ? හොඳට හිතලා බලන්න. එහෙනම් සැපක් දුකයි කියලා දකින්නේ මෙච්චර කල් සැපයි කියලා කියපු ටික දුකයි කියලා දකින්නේ බෞද්ධයෙක් විතර. නියම බෞද්ධ යන්න මම කිව්වේ පරමාර්ථ බෞද්ධයා, සම්මත බෞද්ධයා. ඒ හම්බ වෙච්ච හරි. ඒ ටික තමයි ඔබට දැනගන්න. ඒ හම්බ වෙච්ච ප්‍රියමනාප බව, ඒ දැකපු ප්‍රියමනාප බව භයානක හැටියට දැක්කනම් දුක්ඛම් බයට්ටේ. භයානක දුකක් හැටියට දැක්කනම් ඔබ නවතිනවා. ඔබ නිවෙනවා. ඔබ සැනසෙනවා. කන්නන් මෙන් විස අඹපල රිස්සේ මන් සන්තොස් කර කිම පල සෙස්සේ. කෑවා මී අඹ හරි රහයි කිය. හැබැයි කාපු ඔක්කොම අඹවල වහදාලා. දැන් මොකද්ද හම්බ වෙන්නේ නේද? කනකොට රහයි. කෑවට පස්සේ අන්න ගිනි. මරණය හෝ මරණය සමාන සම්මස්රණ සූත්‍රයේ තියෙනවා. රා ඔඩමක් වහදාපු. බිව්වොත් ඉවරයි. එහෙනම් මෙච්චර කල් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනවඩන රූප ශබ්ද ගන්ධ රස පාස කියලා අල්ලපු සියලු දේම ඔන්න ඔය වහදාලා කාපු අඹ වගේ අපි ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. මෙලොව ගින්නක් දුන්නා, පරලොව දුගතියක් දීලා සසරේ අනාත දුකක් දුන්නා. ඔන්න ඔය පංචකාම. ඕක ඔබ දැක්කනම් පංචකාමේ බයක් ගින්නක් 1000ක් අසහනයක් කියලා. අද ඉඳන් යයිද නොයයිද? බලන්න ඥානගෝචරව හිතලා. එහෙනම් වචනයක් කී අනිත්‍යයි කී හිටියට හරියන්නේ නැහැ. අනිත්‍ය බව මුළු තුන් ලෝකෙම දන්නවා. අනිත්‍ය ලෝකේ Tamanට ඕන විදියට පවත්තන්න යන එකනේ මොට්ටකම. ඕකනේ අනුවනකම, ඕකනේ මුලාව කියලා දකින්න. අන්න ඒක දැක්කනම් ඔබට පුළුවන් නිදහස් වෙන්න. එහෙම නිදහස් වුණොත් රාගක්ඛයෝ නිබ්බාණං, දේශක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණ. රාගය ඡය වීමක් ඇද්ද? දේශය ඡය වීමක් ඇද්ද? මෝහය ඡය වීමක් ඇද්ද? අන්න එතන නිවන. මෙච්චර කල් ගිනි ගත්තා දැන් ගින්න නිවුණාද නැද්ද මේක දැක්කන? ඉතින් ගින්න නිවා ගන්න එක තමයි නිවන කියන්නේ. අද හිතන් ඉන්නේ වෙන එකක්. එහෙනම් නිවන් දකින්න අවශ්‍ය දහම, අවශ්‍ය පසුතලය කෙටියෙන් මේ විදිහට කියලා දීලා ඇති. ඥානගෝචරව හිතන්න අද. ඇත්තද මේ කිව්වේ බොරුද? අන්න එදාට ඔබට ඇත්ත තේරෙයි. එහෙනම් සියලු දෙනාටම අද මේ ශ්‍රවණය කර දහම ඇසුරු කරගෙන අලුතෙන් හිතන්න. අනේ දුකයි කියලා අඬ ඉන්නවට වැඩිය දුක ඇත්ත දුක දැකලා, නියම දුක දැකලා, යථාර්ථවාදීව ලෝකයේ දැකලා මේ දුකෙන් මිදෙන්න හේතු වාසනා පහල කරගන්න ඒකාන්තයෙන් අනන්ත බුදු ගුණ බලය, අනන්ත වූ ධර්ම රත්නයේ ගුණ බලය, අනන්ත වූ මහා සංඝ රත්නයේ ගුණ බලය හේතු වේවා හේතුවක්ම වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අද දින මේ මහා සිදු කරපු පුණ්‍ය ශක්තිය අනන්ත අප්‍රමාණ මහත්ඵල මහානිසංස මහා ඥාන සංප්‍රයුක්ත භාවයට පත් වුණා. සබ්බේ දානං ධම්ම දානං ජිනාති. අග්‍ර ශ්‍රේෂ්ඨ වන්නා වූ ධර්ම දානමේ මහා පිංකම සිද්ධ කරගෙන ජනිත කළා වූ පුණ්‍ය ශක්තියක් ඇති ඒකාන්තයෙන් අනන්තයි අප්‍රමාණයි මහත්ඵලයි මහානිසංසයි මහා ඥාන සංප්‍රයුක්තයි සෝමනස්ස සහගතයි ත්‍රි හේතුකයි. මෙසේ ජනිත කළ මේ මහා පුණ්‍ය ශක්තිය විහිදිලා පැතිරිලා අඩුපාඩුවක් සිද්ධ නොවි මේ සියලු පින්වතුන් නමින් මිය පරලෝකීය සෑම සියලු සතර වර්ගයේ ඥාතීන්ටත් ඒ වගේ මේ විහාරස්ථානයේ ඒ
වාසය කළ අපවත් වී වදාළ සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් හතර පේරුවේ සියලු දායක දායිකාවන්ටත් ඒ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සියලු නිලධාරි මණ්ඩලයක් සේවක මණ්ඩලයක් ඇද්ද ඒ සෑම සියලු පින්වතුන් නමින් මිය පරලෝකීය සතර වර්ගයේ ඥාති පිරිසක් ඇද්ද ඒ සෑම සියලු දෙනා ඇතුළු අනන්ත සංසාරේ පටන් උදව් උපකාර කළා යහපත කළා සහ සම්බන්ධ වෙච්ච යම් තාක් සත්වයක් සත්ව පිරිසක් ඇද්ද ඒ සෑම සියලු සත්වයන්ටත් අනන්ත සංසාරේ පටන් දැන වේවා නොදැන වේවා තමන්ගෙන් අනුන්ට වේවා අනුන්ගෙන් තමන්ට වේවා වැඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් හිංගියක් හිංසාවකට ගෝචර වුණ යම් තාක් සත්වයක් සත්ව කොට්ටාසයක් ඇද්ද මේ කියන්නා වූ සෑම සියලු සත්වයන් ප්‍රදාන කරගෙන දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අමනුස්ස ආදී සෑම සියලු ලෝක සත්වයන්ට මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසේ මේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය විහිදිලා පැතිරිලා ඒ සියලු සත්වයන්ගේ පුණ්‍ය ගබඩාවල පිහිටාවා ඒ සියලු සත්වෝ මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝද වැඩෙත්වා අනුව සතුටු වෙත්වා දුකින් මිදලා සුඛිත මුදිත භාවයට පත් වේවා සසර වසනාතාක් නිවන් දකින ජාති දක්වා කිසි කලකත් දුගතියකටපත් නොවි සුගතියකටපත් වෙන්න ඒකාන්තයෙන් උතුම් බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා ලැබේවා කියන අදිෂ්ඨානයෙන් සාදුකාරයක් පවත්වන අවසාන වශයෙන් මේ සෑම සියලු පින්වතුන්ටත් අද දින ජනිත කළ මේ පින්කමට කැප වෙච්ච මේ විහාරස්ථානයේ මහා බෝධි විහාරස්ථානයේ පින්වත් නායක හිමිපාණන් වහන්සේ ඒ අපගේ කල්යාණ මිත්‍ර ඒ පඤ්ඤාලංකාර ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලු දායක සභාවටත් මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච ලක්වාසී ලෝකවාසී සියලු පින්වතුන්ටත් ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ සියලුම පින්වත් ඒ නිලධාරී පින්වත් පිරිසක් ඇද්ද සේවක සේවිකා පිරිසක් ඇද්ද ඒ සියලු පින්වතුන් සදාන සෑම සියලු දෙනාටත් අනුමෝදන් වෙලා තියෙනා වූ කරදර බාධක මාරක අපල උපද්‍රව දුරු වෙලා බය තැති ගැනීම ලොමුඩ හැ ගැනීම දුරු වෙලා සතුට සමාදානයේ යහපත ජයග්‍රහණය ඉෂ්ට සිද්ධ කරගෙන මේ ජීවිතයේ තුලදී මේ උතුම් වූ බුද්ධ ශාසනයේ උතුම් වූ වටිනාකම අවබෝධ කරගෙන වහවා උතුම් ධර්මාභෝධය පූර්ණය කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගන්න ඒකාන්තයෙන් මෙසේ ජනිත කළ මේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය හේතුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා එසේම් වෙත්වා කියන අදිෂ්ඨානයෙන් සාදුකාරයක් වත්. දැන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. දහම් ඇස පහල කරමින් බුද්ධි ප්‍රභාවන් වඩාත් විකසිත කරමින් මේ පින්බර නවම් පුරපසළොස්වක පෝදා සවනක් රැස් සුමధుර ධර්මදේශනය පවත්වනු ලැබුවේ බේරුවල පාදාගොඩ ශ්‍රී ජනනන්දනාරාම විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හංවැල්ලේ මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට අෂ්ට පරිස්කාර පූජා කිරීම රෝහිණී විජේසිංහ මහත්මිය විසින් සිදු කරනු ලබනවා. සාදු සාදු සාදු. සවනක් රැස් සජීව විකාශය අද ඔබ වෙත ගෙනෙනු ලබන්නේ කොළඹ 10 මාලිගා කන්ද මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරයේ සිටයි. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ශ්‍රී ධාතුන් වහන්සේලා වැඩ හිඳින මේ පින්බිමේ සිටගෙන එන සවනක් රැස් සජීව විකාශයෙන් අපි මීළඟට සූදානම් වෙනවා නාරාහෙන් පිට ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද ඕමල්පේ සුමන රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මෙහෙවනු ලබන භාවනා වැඩසටහනින් අපේ සිත නිවා ගැනීම උදෙසා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරනවා අද සන්ධ්‍යාවේ පැවැත්වෙන විශේෂ ආගමික උත්සවයක් පිළිබඳව ජාතික නිදහස් සැමරුම් රාජ්‍ය ආගමික උළෙල අද සවස 5:30ට වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ජාතික නිදහස් සැමරුම් රාජ්‍යාගමික උළෙල පැවැත්වෙන වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරස්ථානයේ සිට ස්වාධීන රූපවාහිනී සේවය සවස 5:30 සිට සජීව විකාශයක් ගෙනෙන බවද ඔබට සිහිපත් කරමින් අපි දැන් ස්වාධීන රූපවාහිනී වික්‍රමසිංහපුර ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වෙනවා මාලිගා කන්ද මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරයේ සිට.